ඒවා සියලු දෙනාට ආරචර්යා පදන මේ වගේ වැඩසටහනකට මට සම්බන්ධ වෙන්න ලැබීම සම්බන්ධයෙන් ඇත්තටම මම සතුටු වෙනවා. මම මේ වැඩසටහනට ලැබුණු ආරාධනාවත් එක්ක ආරචර්යා පදන මේ පහුගිය වැඩසටහන් නැරඹුවා. ඇත්තටම විවිධ විෂයන් ඔස්සේ පුළුල් පරාසයක් ඔස්සේ සාකච්ඡා වෙලා තියෙනවා. ඇත්තටම ගත්තොත් මේ ආරචර්යා පදනම මේ කරන කාර්යය දිහා බැලුවාම මේ කොරෝනා මේ ව්‍යාසනයේ ආපු ධනාත්මක පැත්තක් කියලා කියන්න පුළුවන්. ඇත්තටම මේ වගේ වැඩසටහන් සංවිධානය වීම නැත්නම් ඇත්තටම මේ වගේ වැඩසටහනක් මිනිස්සු භෞතිකව මිනිස්සු මුණ ගැහිලා එකිනෙක මුණ ගැහිලා කරන තුරු සිදු වෙන්නේ නැති නිසා ඇත්තටම අද දිනේ නීතිඥවරයෙක් විදිහට මම ගැන හැඳින්වීමක් කරා. මම බාහිර කතිකාචාර්යවරයෙක් විදිහට විවෘත විශ්වවිද්‍යාලයේ සේවය කරන අතරේ මම මූලික වශයෙන්ම පුද්ගලිකව නීතිඥ වෘත්තියේ යෙදෙන නීතිඥයෙක්. එතකොට මම අද ඇත්තටම කතා කරන්න උත්සාහ කරන්නේ දැන් නීතිඥයෙක් සම්බන්ධ වෙද්දී අපිට හැමදාම මේ විෂයට සම්බන්ධ කාරණා කතා කිරීමට කියන නීතිය මෙවැනි ප්‍රශ්නයක් ආවොත් ඒකට බලපාන නීතිමය තත්ත්වය කුමක්ද, මෙවැනි ප්‍රශ්නයක් ආවොත් නීතිමය තත්ත්වය කුමක්ද කියන ඒ නීතිය සම්බන්ධ හරයාත්මක දැනුමක් බෙදා හදාගන්න එක පැත්තකින් තියලා ඇත්තටම නීති වෘත්තිකයෙක් විදිහට අපි නීතිඥ වෘත්තියේ යෙදෙනකොට අපි නිරන්තරයෙන්ම මිනිස්සුත් එක්ක තමයි ගැටෙන්නේ. අපි ගාවට අරන් එන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න. අපි ගිහිල්ලා උසාවියක් ඉස්සරහා තබන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න. එතකොට මේ අර මිනිස්සුන්ගේ ජීවිත සම්බන්ධයෙන් අපි කියන අර යම්කිසි ආකාරයක අපි කියන අර ගැඹුරු අවබෝධයක් කියන්නේ පොඩි ඉන්සයිට් එකක් අපිට හම්බ වෙනවා මේ වෘත්තිය තුල යෙදීම තුල. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න, මිනිස්සුන්ගේ පෞල් ජීවිත, මිනිස්සුන්ගේ ඉඩකඩම් ප්‍රශ්න, මිනිස්සුන්ගේ රස්සාය ප්‍රශ්න. ඒවට මිනිස්සු දක්වන ප්‍රතිචාර දැක්වීමත් එක්ක අපිට මේ මනුස්ස ජීවිතය සම්බන්ධයෙන් මම ප්‍රායෝගිකව ගත්තොත් මම එදිනෙදා හම්බෙන හැම සේවාදායකයෙක්ගෙම හැම නඩුවකදීම විශාල නඩු ප්‍රමාණයක් අපි එක විට හසුරුවාගෙන යද්දි සහ නිරන්තරයෙන්ම අලුතෙන් නඩු කරද්දි ඒ වගේ අපි මනුස්ස ජීවිතය සම්බන්ධයෙන් යම්කිසි කියවීමක් කරන්න හැම වෙලාවකම උත්සාහ ගන්නවා. එතකොට අර නීතියේ තියෙන කාරණේට පිටින් ගිහිල්ලා ඇත්තටම අපිට සමහරවිට මිනිසුන්ට උපදෙස් දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අද අපි ඇත්තටම කතා කරන්න ගත්තේ මම දන්නේ මේක මීට කලින් මෙහෙම කතා වෙලා තියෙනවද කියලා මේ මාතෘකාව ගැන. නීතියට පෙර අපි ඒ කියන්නේ දැන් ඇයි මොකද්ද නීතිය කියන්නේ සහ ඇයි අපි නීතිය ඉස්සරහට යන්නේ සහ මේ මීට පෙර අපි අප තුල සාකච්ඡා කරගන්න ඕන කාරණයක් තියෙනවා කියලා මං හිතනවා. කියන්නේ අපි තුල අපි නීතිය ඉස්සරහට යන්න කලින් අපි සමග කරන්න ඕන සංවාදයක් තියෙනවා කියලා මං හැම වෙලාවකම හිතපු දෙයක්. ඇත්තටම මේ වගේ අවස්ථාවක් මට මේ ආරචර්යා පදනමින් ලැබුණාම මට හිතුණා මං හැමදාම උසාවිය යද්දි, උසාවි ගිහිල්ලා එද්දි, නඩු කරද්දි, මිනිස්සුත් එක්ක කතා කරද්දි දහස් ගාණක් මිනිස්සුත් එක්ක මේ වෙද්දි අපි කතා කරලා ඇති. දහස් ගාණක් මිනිස්සුන්ගේ ප්‍රශ්න අපි වෙනුවෙන් මැදිහත් වෙලා ඇති. ඒ වගේම මේ වෙද්දිත් අපි මිනිස්සු 400-500ගේ ප්‍රශ්න ඔළුවේ තියාගෙන වෙන්න පුළුවන් මේ වෙද්දි යන්නේ. ඉතින් ඒ හින්දා මට හිතුණු දෙයක් තමයි මේ මිනිස්සු නඩු වලට මුහුණ දීලා මේ මිනිස්සු මේකට ප්‍රතිචාර දක්වන විදිය. ඇයි මිනිස්සු නඩු දාගන්නේ, නඩු වැටෙන්නේ? නැත්නම් ඒවා ඇතුලේ මිනිස්සු මේ ප්‍රතිචාර දක්වන විදිය සමහර බොහොම අතාර්කික පැති තියෙනවා. අපිට අපි තුලම සංවාදයක් කරලා සමහර ප්‍රශ්න අපිට විසඳ ගන්න පුළුවන් කියලා මම හැමදාම විශ්වාස කරපු එකක් මට හිතිච්ච දෙයක්. ඉතින් අපි ඒ ගැන කතා කරන්න මම හිතන්නේ මේ සභාවට මේ පිළිබඳ අදහසක් තියෙයි මම මේක මතු කරාට පස්සේ. ඉතින් මට හිතෙනවා මේ සභාව ඇතුලේ මේක කතා කරොත් සුදුසුයි කියලා. ඉතින් අපි මුලින්ම පොඩි ආරම්භයක් ගත්තොත් සරලව ගත්තොත් මොකද්ද මේ අපි නීතිය කියලා කියන්නේ? අපි දැන් සංවිධානය වෙච්ච සමාජයක් ඇතුලේ ඉන්නේ. ඒ කියන්නේ අපිට හිතුණු දේවල් අපිට කරන්න බෑ. කිසිම දෙයක් අපිට හිතුණු දෙයක් අපිට හිතෙන හැමදේම කරන්න බෑ. ඒ හිතෙන හැමදේම කරන්න බැරි වෙන්නේ අපි ජීවත් වෙන්නේ මේ අපි තනියම ජීවත් වෙන තැනක නෙවෙයි අපි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ අපි සමූහයක් විදිහට ජීවත් වෙන්නේ. ඒතර සමූහයක් විදිහට ජීවත් වෙද්දී අපිට ඕන දෙයක් කරන්න බෑ. අපිව පාලනය කරන්න දැන් රටක අපි ඇතුලේ ඉන්න රාජ්‍යයක් ඇතුලේ ජීවත් වෙන. ඒතර මේකේ අපිව පාලනය වීමක් සිද්ධ වෙනවා. ඒතර මේ පාලනය වෙන රාජ්‍ය විසින් අපිට දීලා තියෙනවා මේ ඔයා කරන්න ඕන මොනවද නොකරන්න ඕන මොනවද කියලා ඉවරලා අපිට දැන් දක්වලා තියෙනවා. ඒ කියන්නේ සමාජයේ සමස්ත සමාජයේ යහපත සකා යම්කිසි
පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට code of conduct එකක්. ඒ කියන්නේ අපි ජීවත් වෙන්න ඕන විදිය සම්බන්ධ චර්යාත්මක පද්ධතියක් නීතිය තුලිනොත් පිහිටවලා තියෙනවා. මේකම ආගම් තුලිනුත් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මම හැම වෙලාවෙකම හිතන දෙයක් තමයි ආගම සම්බන්ධයෙන් මට තියෙන කියවීම සහ මම හිතන විදිය මේ එක්තරා ආකාරයකින් මේ සාමාන්‍ය දේශපාලන සමාජයක් ඇතුලේ නීතිය කරන එකම ආගම ඇතුලේ කරනවා කියලා. මේ කියන්නේ සංවිධානය වෙච්ච සමාජයක ජීවත් වෙන විදිය ආගමිනුත් අපි ගැඹුරට හිතලා බැලුවොත් අපේ ආගමික දර්ශන තුලනුත් ඒක තියෙනවා. මේ නීතිය ඇත්තටම කියන්නේ මේ අපි සංවිධානය වෙලා තියෙන සමාජයක් කොහොමද දිගට දුවාගෙන යන්නේ මේක එකට හැප්පෙන්නේ නැතුව මේක ඇතුලේ ගැට්ට නැති නොවි කොහොමද මේක සුමට විදියට ඉදිරියට දුවන් යන්නේ කියන එක තමයි ඇත්තටම නීතියකින් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඇයි අපි දැන් අපි බලුවොත් ඇයි අපිට මේ නීතිය අපිට බලපාන්න වෙන්නේ කොයි වෙලාවෙද? අපිට නීතිය ඉස්සරහට යන්න වෙන්නේ ඇයි? නැත්නම් අපිට උසාවියකට පොලිසියකට යන්න වෙන්නේ ඇයි? ඉතින් මම හඳුනා ගන්නවා ඇත්තටම අවස්ථා දෙකක් හින්දා අපිට යන්න වෙනවා කියලා. එකක් තමයි ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන දේ තමයි අපි මේ නීතියෙන් වැරදි කියලා හඳුන්වලා දීලා තියෙන ඒවා හඳුනාගෙන තියෙන දේවල් ඒ වැරදි නැත්නම් අපරාධ කියලා හඳුන්වන ඒවා නීතියෙන් වැරද්දක් කියලා දක්වලා තියෙන දෙයක් අපි කරොත් අන්න අපිට අනාරාධිතවම නීතිය හමුවට යන්න වෙනවා. ඒ කියන්නේ අපි ආරාධනාවක් කරන්නේ නැතුව අපි උත්සාහ කරන්නේ නැතුව අපිව නීතිය ඉස්සරහට අරගෙන යනවා. ඒතර අපි යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. අපිව අරගෙන යෑමක් වෙනවා නීතිය ඉස්සරහට. අනිත් කාරණේ තමයි අපිට නීති ඉස්සරහට යන්න වෙන දේ තමයි අපේ අයිතිවාසිකමක් තහවුරු කරගන්න රැකගන්න අපිට නීති ඉස්සරහට යන්න වෙනවා. අපිට තියෙන අයිතිවාසිකම මොනවද? අපිට තියෙන අයිතිවාසිකම් අපිට ඉඩමක් තියෙනවා. අපේ ඉඩම කවුරු හරි අල්ල ගන්නවා. අන්න අපිට අයිතිවාසිකමක් අපේ තිබ්බ අයිතිවාසිකමක් කඩ වෙනවා. අපිට නීති ඉස්සරහට යන්න වෙනවා. එහෙම නැත්නම් අපිට කවුරු හරි අපහාස කරනවා. අපිට අයිතිවාසිකම් කඩ වෙනකොට අපිට යන්න ඒ වගේ මම හිතනවා ප්‍රධාන වශයෙන් ඔය අංශ දෙක හින්දා තමයි අපිට නීති ඉස්සරහට යන්න වෙන්නේ. එතකොට මේ අවස්ථා දෙකේදී ඒ කියන්නේ අපිට අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අපරාධ වැරද්දක්. ඒ කියන්නේ රටේ නීතිය විසින් වැරද්දක් කියලා හඳුන්වා දීපු දෙයක් අපි කරොත් අපිට නීති ඉස්සරහට යන්න වෙනවා. දැන් අපි අතර තියෙන මේ සුවලභව සමාජයේ තියෙන මතයක් තමයි නීතිය කොහෙවත් උගන්වන්නේ නැහැ. නමුත් අපිට නීතිගරුකව ජීවත් වෙන්න කියලා නීතිය දන්නවා කියලා මේ පූර්ව නිගමනය කරලා අපි නීතිය දන්නවා කියලා අපි උසාවියක් ඉස්සරහට ගියාම මේ නීතිය දැනන් හිටියේ නෑ කියලා කියන්න බෑ. නීතිය දැනගෙන හිටියා. අපි හැමෝම දැනගෙන ඉන්න ඕන. හැබැයි කොහෙවත් නීතිය උගන්වන්නේ නැහැ කියලා. අපි නීතිය පැත්තකින් තියමු. අපි සියලු දෙනා හිතට කතා කරලා බැලුවොත් අපි දන්නවා සාමාන්‍ය අපි අතර තියෙන පොදු ව්‍යවහාරික ඥාණයෙන් අපි දන්නවා මොනවද වැරදි මොනවද වැරදි නැති කියලා. එහෙනම් අපිට අවබෝධයක් තියෙනවා යම් දෙයක් කරන්න කලින් මේක වැරද්දක්. මේක නීතිය ඉස්සරහා නීති විරෝධී දෙයක් කියන එක ගැන අපිට අවබෝධයක් තියෙනවා. ඒක අපිට සමාජය තුළ ජීවත් වීම ඇතුළෙන්ම අපිට ඒ අවබෝධය එනවා. නමුත් හැමදාම වැරදි සිද්ධ වෙනවා. හැමදාම වැරදිද? මානව සමාජයේ මං හිතන්නේ මුල ඉඳන් සංවිධානය වෙච්ච සමාජයක් සංවිධානය වෙච්ච තැන ඉඳන් මුල ඉඳන්ම මිනිස්සු මිනි මැරුවා. ඒ කියන්නේ මේ සමාජයේ මේ රැළේ ඉන්න එකෙක් තව එකෙක්ව මැරුවා. ඒ කියන්නේ වෙන්න පුළුවන් සමාජයේ මේ සාමූහික පැවැත්මට වෙන්න පුළුවන් ලොකුම හානිය නේක. සාමූහිකව පැවැත්මක් තියාගෙන යද්දි වෙන්න පුළුවන් ලොකුම හානිය තමයි රැළේ එකෙක් තව එකෙක්ව මරණ එක. ඉතින් මේ රැළේ එකෙක් තව එකෙක් මරණ එක සංවිධානය වෙච්ච සමාජයේ මේක මුල ඉඳලා ප්‍රාථමික සමාජයේ ඉඳන්ම වුණා. ඒ ප්‍රාථමික සමාජයේ ඉඳන්ම තව තමන්ගේ එකෙක්ව මරණ එක, රැළේ එකෙක්ව මරණ එක ඒ ගෝත්‍රික සමාජයේ ඉඳලම ගෝත්‍ර නායකයෙක් ඉඳලා මේක වැරද්දක් විදිහට ඒකට දඬුවම් පමුණවමින් ඉදිරියට ආවා. නමුත් අදටත් මිනිස්සු මිනි මරනවා. අදටත් මිනිස්සු හොරකම් කරනවා. කියන්නේ හොරකම කියන එක අපරාධයක් කියලා පුංචි සංදී නම දන්නවා. නමුත් මිනිස්සු හොරකම් කරනවා.
ඇත්තටම දැන් ඔය මම හිතන එක අංශයක් මේ අපරාධ සිද්ධ වෙද්දී අපරාධ වැරද්දක් මම කියන්නේ හැම වෙලාවකම අපි හිතනවා අපි අතර තියෙන අපි හිතනවා අපිට හැංගිලා අහුවෙන්නේ නැතුව වැරද්දක් කරන්න පුළුවන් කියලා. අපි හැම වෙලාවකම හිතනවා අපිට අහුවෙන්නේ නැතිව වැරද්දක් කරන්න පුළුවන් කියලා. එහෙම වෙනවා ඇති. අපි හිතමු 50% කරන වැරදි අහුවෙන්නේ නැහැ කියලා. 50% මනුෂ්‍ය ඝාතන වලට ඒ කරපු කෙනා අහුවෙන්නේ නැහැ කියලා. 50%ක් හොරකම් වලට හොරකම කරපු මිනිස්සු අහුවෙන්නේ නැහැ කියලා. නමුත් තව 50%ක් අහුවෙනවා. ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන අංශවලට හොයාගන්න බැරි වෙනවා කියන්නේ භාගයක් කරන අපරාධවලින්. නමුත් භාගයක් අහුවෙනවා. එහෙනම් අපි හැම වෙලාවකම හිතනවා දැන් අපිට උනත් නීතිය උල්ලංඝනය කරන්න අපේ එදිනදා ජීවිතේදී හිතන වෙලාවල් එන්න පුළුවන්. ඒ එන හැම වෙලාවකම අපි හිතනවා මම මේකට අහුවෙන්නේ නැති වෙයි. මට මේකට උසාවි පොලිසි ගානේ යන්නේ නැති වෙයි. මට මේක අහුවෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන් වෙයි. අර එහෙම හිතලා කරපුව තමයි අන්තිමට අහු වුණාම අපිට නීති ඉස්සරහට යන්න වෙන්නේ. දැන් උදාහරණයක් ගමු. අපි හැමෝම දන්නවා වාහනයක් තියෙන කෙනෙක් අපි දන්නවා සමහර ගස් ಜಾති වර්ග කපන්න ලයිසන් එකක් ගන්න ඕන කියලා. බලපත්‍රයක් ගන්න ඕන. නමුත් අපි හිතනවා අපි දැන් නමුත් ඒ වගේම දන්නවා දැන් සාමාන්‍ය ලොරියක් IT කෙනෙක් දන්නවා තමන් මේ නීති විරෝධී විදියට දැව ප්‍රවාහනය කරොත් එහෙම තමන්ගේ වාහනේ රාජසන්තක වෙනවා. අද ගිහිල්ලා දැන් කවුරු හරි සමීක්ෂණයක් තියලා බැලුවොත් ලංකාවේ ඉන්න ලොරි රථ වලින් ප්‍රවාහනය කරන ඕනෑම රියදුරෙක් ලොරි රථ හිමියෙක්ගෙන් ගිහිල්ලා ඇහුවොත් බලපත්‍රයක් නැතුව මේ ආරක්ෂා කළ යුතු වර්ගයේ දැව කොස් හෝ බුරුත හෝ තේක්ක හෝ මේ වගේ දැව జాතියක් ප්‍රවාහනය කරොත් මේ ප්‍රවාහනය කිරීමෙන් හින්දා වාහනේ රාජසන්තක වෙනවද නේද කියලා ගිහිල්ලා ඇහුවා 100% අද ඉන්න ලොරි රථ හිමියන්ගේ 100%ක් දන්නවා ඒක ඒ මත රාජසන්තක වෙනවා. නමුත් දිනපතා වාහන රාජසන්තක වෙනවා. ඒ කියන්නේ අපි හිතනවා මිනිසුන්ගේ හිත ඇතුලේ තියෙනවා මේ වැරද්ද මට අහුවෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන් වෙයි කියලා. අහුවෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන් වෙයි කියලා හිතලා අපි වැරද්ද කරනවා. ඒතර අහු වුණාම තමයි අපිට ප්‍රශ්නේ ඇති වෙන්නේ. අහුවෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඒ කියන්නේ වැරද්ද කරන්න කලින් අපි ඇතුලේ අපි තීරණයක් ගන්නවා. අපි නොහිතාම තීරණයක් ගන්නවා අපිට අහුවෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන් වෙයි කියලා. මේක අහු වුණාමනේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. අහුවෙන්නේ නැති වෙන්න කරන්න. දැන් උදාහරණයක් ගමු. අපි හැමෝම රියදුරු බරපත්‍රයක් තියෙන වාහනයක් පදින්න පුළුවන් හැමෝම දන්නවා. ඔබ අපි සියලු දෙනා දන්නවා. බීමතින් බීලා වාහනයක් එලෙව්වොත් ඒක විශාල දඩයක් ලබන්න වෙන වැරද්දක් කියලා. ඒ වගේම බීමතින් රිය ප්‍රදාවණය කරලා අපි වාහනයක් පැදලා ඉවර වෙලා කෙනෙක්ව අනතුරකට ලක් කරොත් ඒක සාමාන්‍යයෙන් අනතුරක් සිද්ධ වුණාටත් වඩා ඉතා බරපතල ප්‍රතිවිපාක ගෙන දෙනවා කියලා අපි දන්නවා. නමුත් අපි ගන්න අපේ හිත ඇතුළටම කතා කරලා බලන්න මේක දැන අපි කොහේ හරි මම දන්නවා ආර්යචර්යා පදනම මත්පැන් මත්ද්‍රව්‍ය වලට එරෙහි මතයක් දරනවා ඇති. නමුත් අපි ගමු නමුත් ලංකාවේ මත්පැන් බොනවා කියන්නේ නීති විරෝධී දෙයක් නෙවෙයි. ලංකාවේ ලයිසන් කරපු ට්‍රේඩ් එකක්. ලංකාවේ බලපත්‍ර දීපු ව්‍යාපාරයක්නේ මත්පැන්. නමුත් අපි හැමෝම අපි අපේ හිතට කතා කරලා බැලුවොත් මෙතන මත්පැන් පාවිච්චි කරන අය ඉන්නවා නම් හිතට කතා කරලා බැලුවොත් අපි හිතනවා අපි සාදයකට ගිහිල්ලා යම් ප්‍රමාණයකට මත් වුණාට පොලිසියට අපිව අහුවෙන්නේ නැති වෙයි කියලා. වාහනේ පැදගෙන යද්දී අපිව අල්ලන්නේ නැති වෙයි කියලා හිතලා අපි පැදන් යනවා. අපි කීයෙන් කී දෙනෙක් එහෙම කරනවද බලන්න. හිතට කතා කරලා බැලුවොත් අපි පාරේදී අහු නොවේ කියලා හිතලා බීමතෙන් රිය පැදන් යනවා. අපි ගෙදරට අපි තව දෙයක් ගමු. අපි අපරාධ වැරද්දක් වුණා හෝ නොවුණා දැන් ගණිකාවක් ඇසුරු කරන්න යන එක විශාල සදාචාරමය ප්‍රතිවිපාක ගෙන දෙනවා. උදාහරණයක් ගමු විවාහකයෙක්. ඔහු විවාහකයෙක් විදියට බිරිඳක් ඉන්නවා, දරුවන් ඉන්නවා, යම් කිසි තමන්ගේ පෞරුෂයක් පවත්වාගෙන යනවා පියෙක් විදියට. නමුත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට ගෙදර නෝනට අහුවෙන්නේ නැති වෙන්න ගණිකාවක් ළඟට ගිහිල්ලා ගෙදර එන්න පුළුවන් වෙයි කියලා.
අපි ඒ කියන්නේ හිත ඇතුලේ අපි ඉස්සෙල්ලම ගන්න තීරණයක් තමයි අපි උත්සාහ කරනවා. ඒ කියන්නේ අපි gedara තුල අපි රැකගෙන ඉන්න පෞරුෂය රැක ගනිමින් ගණිකාවක් ළඟට යන්නේ කොහොමද කියලා අපි හිතනවා. ඒකට අවශ්‍ය කරන උපක්‍රමයක් ලෑස්ති කරගන්න. ඒකට අවශ්‍ය කරන උපක්‍රමයක් ලෑස්ති කරගෙන අහු නොවි කරන්න. ඒ කියන්නේ අපි අහු නොවි කරන්න අපි හිතනවා. ඒ කියන්නේ අපි කරොත් වැරදි කියලා දන්නවා. නමුත් අපි මේ උත්සාහ කරන්නේ අහු නොවි කරන්න. අහු වුණාම තමයි මේ ප්‍රතිවිපාක ගෙන දෙන්නේ. දැන් උදාහරණයක් ගමු නිකන් අපි උපකල්පනයක් කරලා බලමු. කෙනෙක් හිතනවා අහු නොවි කරන්න පුළුවන් කියලා. ගණිකාවක් ළඟට මම යනවා විවාහකෙක්. දරුවන් සිටිනවා. දරුවන්ට බොහොම ආදර්ශමත් පියෙක් විදිහට අපි පෙනී සිටිනවා. සමාජයේ අපි දාන් ඉන්නේ ඒ වෙස්මුණ ඇතුලේ අපි අපේ එක ප්‍රතිරූපයක් තියෙනවා. අපි බොහොම ආදර්ශමත් වැඩිහිටියෙක් විදිහට පෙනී සිටිනවා. ඒ අතර වාරේ අපේ ඇතුළේ ඉන්න තව වෙනස් රූප තියෙනවා. අපිට හිතෙන්න පුළුවන් ගණිකාවක් ළඟට යන්න. අහු නොවි යන්න තමයි අපි හිතන්නේ. මොකද අහු වුණොත් ප්‍රතිවිපාක අපිම දන්නවා අහු වුණොත් සිද්ධ වෙන ප්‍රතිවිපාක මොකද්ද කියලා. ඒ නිසා අපි අහු නොවි යන්න සියලු උඩර වැටි දානවා. අන්න මෙතන අහු වුණාම තමයි ප්‍රශ්නේ එන්නේ. දැන් අපි හිතමු මොකක්වත් වෙන්නේ නැහැ කියලා අපි නිකන් නිකමට හිතමු. මේ කෙනෙක් මේ පෙර හිතනවා නම් දැන් අපි බුදුරජාණන් වහන්සේ මස්තන මේක මේ ධර්ම දේශනාවේ තියෙනවා. අපිට කෙනෙක්ට එළියේ ප්‍රසිද්ධ වුණොත් කෙනෙක් දැනගත්තොත් අපි අපහසුතාවයටපත් වෙනවායි කියලා අපි දන්නවා නම් ඒ කියන්නේ අපි සමාජයේ පිළිකුලට ලක් වෙනවා කියලා හිතනවා නම් අපි මේ දේවල් කරන එකෙන් වැළකී සිටින්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ගමු අපි ගණිකාවක් ළඟට යන්න කෙනෙක් තීරණය කරනවා. අහු නොවෙන්න. කිසි දෙයක් අහු වෙන්නේ නැහැ. නීතිමය වැරද්දක ලංකාවේ නීතිය හැටියට වැරද්දක් නෙවෙයි. අපරාධ වැරද්දක් නෙවෙයි. ගණිකාවක් ළඟට ගියාට ගණිකා ව්‍යාපාරයක් පවත්වාගෙන ගියොත් වැරද්දක් වෙනවා. ඒ යන අතරේදී හිතන්න අපි උපකල්පනයක් කරලා බලමු. මේක බලමු. දැන් අපි එහෙම ගණිකාවක් ළඟට ගියහම හදිස්සියේ හෘදයාබාධයකින් මේ ගණිකාව මිය යනවා. දැන් අපි යන්නේ ලෝකෙටම සංගවලා සියලු දෙනාගෙන් සංගවන්න පුළුවන් විදිය දෙයක් කරන්න තමයි අපි යන්නේ. හෘදයාබාධයක් හැදිලා අපි මේ සේවය ලබා ගන්න යන ගණිකාව මිය යනවා. දැන් අපි කිසිම වැරද්දක් කළා නැහැ. නමුත් අර මරණය සම්බන්ධ සියලු සාක්ෂි දෙන්න අපිට පොලිසියට යන්න සිද්ධ වෙයි. කෙනෙක් ඉස්සෙල්ලම සැක කරන්න පුළුවන් අපි දැන් මේ ගෑනු කෙනා හෘදයාබාධයකින් මැරුණා. නමුත් කෙනෙක් සැක කරන්න පොලිසිය සැක කරන මුල් අවස්ථාවේ අපි මේ කෙනාව ඝාතනය කරා. මුල් අවස්ථාවේ අපිව අත්අඩංගුවටපත් වෙන්නත් පුළුවන්. සියලු අපි ගොඩනගාගෙන හිටපු ප්‍රතිරූප අපේ සේවා ස්ථානය තුල අපි පෙනී සිටපු ආකාරය, අපේ රැකියාව, මුළු ජීවිතේ අපි බලාපොරොත්තු වෙච්ච සියලු දේ එක සැනකින් නපුරු හීනකින් වගේ එක සැනකින් සුණු විසුණු වෙලා යනවා. එක සැනකින් සුණු විසුණු. ඒ කියන්නේ අපි හිතනවා අපිට වැරදක් කරන්න පුළුවන් කියලා අහු නොවි. අපි ගාවට මුණ ගැහෙන මිනිස්සු අතර අපි දැක්කොත් අපි හිතනවා මේ වැරදි සම්බන්ධයෙන් නීතිය ඉදිරියට යන්න සිද්ධ වුණාම අපි හිතනවා අපිට අහු නොවි කරන්න පුළුවන් කියලා. මම බොහොම මේ ඉතිරි කොටසට යන්න කලින් ඒ කියන්නේ ඉතිරි කොටස මම කියන්නේ දැන් අපි පළවෙනි කතාවේ කිව්වේ අපරාධ වැරද්දක්. ඒ කියන්නේ මේ අපරාධ වැරද්දක් අපරාධයක් හින්දා නීතිය ඉස්සරහට යන්න කලින් යන්න පෙර අපි තුල ඇති වෙන සංවාදය ගැනනේ අපි කතා කරේ. අපරාධ වැරද්දක් නොවුනත් මේ හා සමානම සිද්ධියක් සත්‍ය සිද්ධියක් ඇසුරෙන් මම කියන්නම්. ඒ කියන්නේ අපි හිතනවා මේ අහුවෙන්නේ නැති වෙන්න දේවල් කරන්න පුළුවන් වෙයි කියලා හිතලා අහුවෙන්නේ නැති වෙන්න දේවල් කරන්න පුළුවන් වෙයි කියලා හිතලා දේවල් සමාජමය වශයෙන් හෝ නීතිමය වශයෙන් වැරදි දේවල් කරන්න යෑම තුල අපි අමාරුවටපත් වෙන විදිහ. එක්තරා තරුණ මහත්මයෙක් හිටියා. ඔහු තරුණ වයසේදී ඔහු ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගියා. අවුරුදු 8ක් විතර ප්‍රේම සම්බන්ධය තිබුණා. තිබිලා යම් හේතු මත මේ ප්‍රේම සම්බන්ධය බිඳිලා ගියා. ඊට පස්සේ මොහු තවත් ප්‍රේම සම්බන්ධයක් ගොඩනගා ගත්තා. එතකොට මොහුගේ වයස අවුරුදු 30 ගණන් විතර වුණා. ඔහු තව ප්‍රේම සම්බන්ධයක් ගොඩනගාගෙන ඒ වෙනස් ආගමක් අදහන තැනැත්තියක්ව යම් කාලයක් ආශ්‍රය කළා. අවුරුදු 3-4ක් මොහු විවාහයටපත් වෙනවා. විවාහ වෙලා ඔහුට දියණියන්ම 3 දෙනෙක් ලැබෙනවා. දැන් මේ විවාහයේ දියණියන් 3 දෙනෙක් ලැබිලා ඉස්සරහට යද්දි බිරිඳ අවුරුදු 40 ගණන් මැදි වයසේ එලිපත්තේ ඉඳමින්
ඉදිරියට බිරිඳ ඉස්සරහට යනවා වයසටපත් වෙනවා. ඔය අතරේ මෙයා මේ අපේ දැන් මම මේ කතා කරන පුද්ගලයා දැන් මැදි වයසේ ඒ ඉදිරියට යනතර ජීවිතයේ ඇත්ත ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ළමයි 3 දෙනෙක් ඉන්නවා. ජීවිතේ යම්කිසි ඒකාකාරී බවක් ඇතිලා මොහුට එක දවසක හිතෙනවා අර තමන්ගේ පරණ පෙම්වතියට කෙටි පණිවිඩයක් යොමු කරන්න. ඒක යම් සංවාදයක් යනවා. නමුත් ඒ තැනැත්තියත් බොහොම වැදගත් විදියට වැදගත් රැකියාවක් කරලා විවාහයටපත් වෙලා ළමයි ලැබිලා බොහොම වැදගත් විදියට පෞල් ජීවිතයක් ගත කරනවා දැන් මේ කාන්තාව. දැන් මේ අපේ මම මේ කතා කරන පුද්ගලයා කොයිම මොහොතකවත් හිතන්නේ නැහැ මේ තමන්ගේ මේ ගහන කෙටි පණිවිඩය තමන් මේ දැන් ගත කරන දියණියන් දෙනෙක් සමග ගත කරන විවාහ ජීවිතය කඩා කප්පල් කර ගැනීමටවත් ඒකෙන් ඒ විවාහ ජීවිතෙන් එළියට යන්නවත් හිතාගෙන ගහන කෙටි පණිවිඩයක් නෙමෙයි මේක. ඒ කියන්නේ මේ අපි ජීවත් වෙලා යන අතරේ හිතෙන්න පුළුවන් මාව මීට වඩා මගේ පරණ පෙම්වතිය සමහර ලාවට තේරුම් ගත්තා කියලා. ඔහු ගහන මැසේජ් එකම දැන් දැක්කොත් මේ මැසේජ් එකේ තිබ්බේ ඉතින් කොහොමද ගොඩ කාලයක් ගත වෙලා තිබ්බ මේ මං කියන අදහස තිබ්බේ ඒ වගේ එකක් ගොඩ කාලයක් ගත වුණා. දැන් කොහොමද මොකද කරන්නේ? ඒ වගේ බොහොම එකක්. නමුත් මේ බිරිඳට මේක කෙටි පණිවිඩය අහු වෙනවා. කෙටි පණිවිඩ කීපයක් ඒ කිසිම තැනක නැවත සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමක් නැහැ එතන. නමුත් අහු වෙනවා. එතකොට දැන් ප්‍රශ්න පටන් ගන්නවා. සියලු ප්‍රශ්න පටන් ගන්නවා බිරිඳ එක ගැටුම් ඇති වෙන්න පටන් ගන්නවා මේක උඩ. ඒතකොට බිරිඳ දිගින් දිගටම දරුවන් දැන් දියණිවරු මුතුන් දෙනෙක් ඉන්නවා. බිරිඳ දිගින් දිගටම හිතනවා මේක දැන් මෙයා අනියම් සම්බන්ධයක් වෙනත් සම්බන්ධයක් පරණ පෙම්වතියත් එක්ක පටන් ගන්නවා. එතකොට බිරිඳට කිසිම අවස්ථාවක දික්කසාද වෙන්න උවමනාවකුත් නැහැ. මොකද දියණියන් තිදෙනෙක් ඉන්නවා. ඉතින් ගෙදර මේ ඇති වෙන ප්‍රශ්න වැඩි දැන් මේ ප්‍රශ්නේ පටන් ගන්න මම මේ සැබෑ නඩුවක සිද්ධි කාරණාත් එක්ක කතා කරන්නේ දැනට ඉවර වෙච්ච නඩුවක. දැන් මේ දියණිවරු තුන්දෙනාත් එක්ක බිරිඳට කිසිම අවශ්‍යතාවයක් නැහැ දික්කසාද. ඊට අමතරව සැමියාගෙන් වෙන කිසිම වරදක් සිදු වෙලා නැහැ. නමුත් මෑ සැක කරනවා මෙතන තියෙනවා අනියම් සම්බන්ධයක්. දිගින් දිගට ප්‍රශ්න ඇති වෙනවා ස්වාමි පුරුෂයාට අපි කියන්නේ ડિප්‍රෙෂන් කියලා. ඒ කියන්නේ විෂාදයේ මට්ටමට යනවා. මානසික රෝගයට බෙහෙත් ගන්න සිද්ධ වෙනවා. දැන් ඔහුට මේ ගෙදර ඉන්න බැරි තත්ත්වෙටම දැන් ප්‍රශ්නේ දිගහැරෙනවා. ඒ කියන්නේ වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ කෙටි පණිවිඩ වලින් පටන් ගනිමු ප්‍රශ්න. ඊට පස්සේ මොහුට ගෙදරින් යන්න සිද්ධ වෙනවා. නමුත් මොහුට කිසිම අනියම් සම්බන්ධයක් නැහැ. මේ පිරිමි කෙනාට වෙන කිසිම කාන්තාවක් එක්ක සම්බන්ධයක්. දැන් අවුරුදු 50 හෙලිපත්‍ර දැන් ප්‍රශ්නේ යනවා අවුරුදු 50ට කිට්ටු වෙනවා. ඔහු බැරිම තැන දැන් ඔහු දික්කසාද නඩුවක් පවරන්න තීරණය කරනවා. ඒ කියන්නේ මට මේ බිරිඳ සලකන්නේ නැහැ. ඒ නිසා දික්කසාද නඩුවක් පවරනවා බිරිඳගෙන් වෙන් වෙන්න. නමුත් ඔහුට කිසිම වෙනත් සම්බන්ධතාවයක් නැහැ. වෙන නැවත විවාහයක් කර ගැනීම වුණාවකුත් නැහැ. බිරිඳ උසාවිය එනවා. එතකොට දැන් අපේ රටේ තියෙන නීතිය අනුව අපි හැමෝම දන්නවා. ඒ කියන්නේ කැමැත්ත මත මිනිස්සු දික්කසාද වෙනවා උසාවිය ඉදිරියේ දෙපාර්ශ්ව එකඟ වෙනවා. නමුත් පවතින නීතිය තමයි අර වෛවාහක වැරද්දක් ඔප්පු කරන්න ඕනේ. එක්කෝ ඒ කියන්නේ අනාචාරය හැසිරුණා, ද්වේෂසාගත ලෙස අත්හැර ගියා. එහෙම කියලා ඒක ඔප්පු කරන්න ඕනේ එක පාර්ශවයකගේ වෛවාහක වැරද්දක්. එතකොට දැන් සැමියා නඩුවක් දාන්නේ බිරිඳගේ වරද්ද නිසා විවාහය බිඳ වැටලා දැන් දික්කසාද වෙන්න බලාගෙන. නමුත් බිරිඳ වැරද්දක් කරලා නැහැ. එතකොට සැමියා නඩුව දානවා. බිරිඳ කොයි වෙලාවකවත් කිසිම ආකාරයකින් දික්කසාදයට කැමති වෙන්නේ නැහැ. ඇය උසාවියට ඇවිල්ලා කියනවා මේ සිද්ධිය. කිසිම මේ මගෙන් වැරද්දක් වුණේ නැහැ. මෙයා තමයි මෙයාගේ පරණ පෙම්වතියට කෙටි පණිවිඩය යොමු කරන්න ගියේ. නඩුව දිගින් දිගටම යනවා. බිරිඳ දිගින් දිගටම කියනවා දික්කසාද වෙන්න අවශ්‍ය නැහැ. මොකද යාට දියණිවරු 3 දෙනෙක් ඉන්නවා. නමුත් මේ 3 දෙන්නට එකට එකතු වෙන්නත් බෑ. මොකද මේ බිරිඳ කිසිම සමාවක් දෙන්නේ නැහැ. එයා හිතනවා මෙයා ඔය කලින් පෙම්වතියත් එක්ක නැවත සම්බන්ධයක් ආරම්භ කරලා. ඉතින් මේ ස්ථාවර දෙක අරන් ගියා. දවසේ අන්තිමට නඩුවේ එක්තරා අවස්ථාවකදී අර පරණ පෙම්වතියවත් නඩුවේ සාක්ෂි වලට කැඳෙව්වා. ඇය බොහොම වැදගත් කාන්තාවක්. ඇය ආවේ තමන්ගේ සැමියාත් එක්ක. ඇය ඇවිල්ලා ඇත්තටම උසාවියට ඇවිල්ලා කිව්වා ඔව් මට මෙයා කෙටි පණිවිඩය කිව්වා. නමුත් අපි අතර කිසිම සම්බන්ධයක් නැවත හටගත්තේ නැහැ කියලා. නඩුව දැන් දිගින් දිගටම හබ කරනවා. බිරිඳ දික්කසාදේ එපා කියනවා. නඩු තීන්දුව ආවා. දැන් සැමියා බිරිඳගේ වැරද්ද මත නඩුව දික්කසාද වෙන්න නඩු දැම්මේ. එතකොට බිරිඳ කිසි වැරද්දක් කරලා නැහැ කියලා දික්කසාදය ලබා දීම ප්‍රතික්ෂේප කරමින්
ආවා. දැන් මේ යනකොට වයස දැන් වයස අවුරුදු 55 විතර වෙලා. සැමියාට වයස 55 විතරලා නඩුව මෙහෙම දිගට යද්දි නඩුව විභාගයක් යද්දි අවුරුදු 5ක් විතර නඩුවට ගිහිල්ලා ඔව් 2014 විතර පටන් ගන්න නඩුවක් 2019 විතර වෙනකන් අවුරුදු 5ක් විතර නඩුව ගියා. එතකොට දැන් වයසේ දැන් ගත්තොත් මෙයාගේ වයස අපේ සැමියාගේ කෙටි පණිවිඩයේ සිට වයස ගණනය කරොත් කෙටි පණිවිඩයේ සිට වයස අවුරුදු 15ක් විතර ජීවිතේ වසර 15ක් විතර විනාශ වුණා. මුළු ජීවිතේම ඉවරයි. මට පහුගිය කාලෙක පස්සේ කාලෙක දැනගන්න ලැබුණා. මං හිතන්නේ ඔහු මේ ගිහි ජීවිතේනොත් ගියා කියලා මේ ඒ කියන්නේ ඔහුට කිසිම ආකාරයක නඩුවේ නඩුපොත ආරම්භ බැලුවොත් ඒක බොහොම ලොකු සමාජ විශ්ලේෂණයක් කරන්න පුළුවන්. ඔහුට කිසිම අවස්ථාවක වුණාවක් නැහැ. වෙනත් ගැහණු කෙනෙක්ව කසාද බඳින්නවත් වෙනත් පෞල් ජීවිතයක් ආරම්භ කරන්නවත් ඒ කිසිම දෙයක් නැහැ. නමුත් ඔහුව රෝගියෙක් කරලා සම්පූර්ණ වශයෙන් ඔහුගේ වෘත්තීය ජීවිතය බොහොම වැදගත් වෘත්තියක් කරපු ඒ වෘත්තීය ජීවිතයේ අනාගත අභිලාෂයන් සියල්ල බිඳවට්ටනවා. ඒ බිඳවට්ටන්නේ මේ පටන් ගන්නේ මේ ඔය කෙටි පණිවිඩ කිහිපෙක. ඒ කෙටි පණිවිඩ කිහිපය මම කියන්න උත්සාහ කරේ අපි හිතනවා අහුවෙන්නේ නැතුව කරන්න පුළුවන් කියලා. ඉතින් අහුවෙන්නේ නැතුව කරන්න පුළුවන් කියලා පටන් ගන්න දේෙන් තමයි විශාල ඛේද වාචකයකට ගිහිල්ලා විශාල ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය කළමනාකරණය කරගන්න බැරි වෙනවා. ඒ ප්‍රශ්නය කළමනාකරණය කරගන්න බැරි වීම තුළ විශේෂයෙන් ඉඩමක්, givisුමක් ඒ වගේ නෙමෙයි මේ පෞල් ජීවිතයක් ඇතුළේ ප්‍රශ්නයක් ආවහම ඒක කළමනාකරණය කරන ඒක බොහොම සියුම් සත්කමක්. එහෙම කරන්න පුළුවන් නම් නැවත එකතු කරන්න පුළුවන් නම් ඒක බොහොම සියුම් සත්කමක්. විශේෂයෙන්ම ආර්ථික ස්වාධීනත්වයක් දෙන්නටම තියෙන අවස්ථාවකදී තාමත්ම අමාරු වැඩක් ඒක සමහර වෙලාවට. දැන් සමහර ලාට බිරිඳක් ආර්ථික ස්වාධීනත්වයක් නැති අවස්ථාවකදී යම් කිසි ආකාරයක පිටිපස්සට අඩියක් තියනවා වෙන්න පුළුවන්. නමුත් යම් ආර්ථික ස්වාධීනත්වයක් තියෙන වෙලාවකදී දැනුගත් අය අතරදී මේක හරි ගැටලුවක් වෙනවා. මට කියන්න ඕන උනේ අපි හිතනවා හැම වෙලාවකදීම අහුවෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන් වෙයි කියලා. දැන් ඔහු ගෙදරකට පනින හොරෙක් හිතනවා ඔහු තමන් ආරක්ෂාවට බියවත් ගන්න අරන් එනවා උල්පිහියක්. ඔහු හිතනවා මට මේක අහුවෙන්නේ නැති වෙන්න හොරකම් කරන් විතරක් යන්න පුළුවන් වෙයි කියලා. අහුවෙන්නේ නැති වෙන්න හොරකම් කරන්න යන්න මනුස්සයා ගෙදර කවුරු හරි දකිනවා. එහෙනම් මගේ හොරකම අහුවෙන්නේ නැති වෙන්න ගෙදර මනුස්සයා මරනවා. එහෙනම් හැමතිස්සෙම අහුවෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන් වෙයි කියලා. දැන් එතකොට එක සුළු අපරාධයක් කරන්න ආව තව ඒක මහා ප්‍රබල අපරාධයක් බවට පත් වෙලා ඉවර වෙනවා. කියන අහුවෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන් වෙයි කියලා හිතලා අපි තුල අපි ජජ්මන්ට් එකක් අපි මතයකට එළඹෙනවා අහුවෙන්නේ නැති වෙන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ අපිට යාළුවත් සමග අපි යාළුවන් සමග අද සිකුරාදා හැන්දෑවට එකතු වෙලා හමු වෙලා පොලිසියට අහුවෙන්නේ නැති වෙන්න අපිට වෙරිමතින් ගෙදර යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපිට අහුවෙන්නේ නැති වෙන්න ගණිකාවක් ළඟට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අහුවෙන්නේ නැති වෙන්න අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් ඇත්තටම අපි තුල අපි සංවාදයක් හදාගන්න ඕන මෙන්න මේක. ඒ කියන්නේ අපි අහුවෙන්නේ නැති වෙන්න. දැන් හොඳම උදාහරණය අපි දැන් මේ ලී පටවන ලොරි රථ රියදුරෙක් හිතනවා හැම වෙලාවෙම අහුවෙන්නේ නැති වෙන්න මට මේක කරන්න පුළුවන්. අහුවෙන්නේ නැති වෙන්න කරනවා වෙන්න පුළුවන්. කරන අවස්ථා 100ක් තියෙන්න පුළුවන්. නමුත් අහුවෙන එක අවස්ථාවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක ඇතුලේ ඇති වෙන ප්‍රතිවිපාක සම්පූර්ණයෙන්ම අපිව අපේ ජීවිත උඩු යටිකුරු කරනවා. අපේ ජීවිත උඩු යටිකුරු කරනවා මේ ප්‍රතිවිපාක තුල. දැන් උදාහරණයක් විදිහට අපි බීමතින් එන වෙලාවක ක්‍රියානතුරක් සිද්ධ වෙනවා. කෙනෙක් මිය යනවා. අපේ ජීවිත සම්පූර්ණයෙන් උඩු යටු කරනවා. අපිව මේ දැන් එතකොට අපිව නොසලකිල්ලෙන් මනුෂ්‍ය ඝාතනය කරා කියලා අපිට නඩු දානවා. මොකද අපි බීමතින් හිටියේ එහෙම නඩු දානවා. ඒ නඩු වලට මුහුණ දෙද්දී අපේ වෘත්තීය ජීවිතය අපේ පෞද්ගලික අංශයේ හිටියනම් අපේ අධ්‍යාපන කටයුතු කරන්න බලාපොරොත්තු වෙ තිබ්බනම් සියලු දේවල් අපි බලාගෙන හිටපු අපි ගොඩනගා ගන්න හිටපු ජීවිතය එක මොහොතකින් විනාශ වෙලා යනවා. කියන්නේ අපි හිතනවා හැම වෙලාවෙම හිතනවා අහුවෙන්නේ නැති වෙන්න දේවල් කරන්න පුළුවන් වෙයි. අනිත් කාරණේ තමයි දැන් අපි මේ කතා කරගෙන ආපු මාතෘකාව ඇතුලේ දැන් අපරාධ වගේ කියන්නේ සමාජ වශයෙන් වැරද්දක් කරන්න පෙළඹෙද්දී අපි හිතන දේනේ. අපි මට හැමදාම හිතුණු දෙයක් තමයි ඒක. මිනිස්සු හිතනවා හැම වෙලාවෙම අපිට අහුවෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන් වෙයි කියලා. අහුවෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන් වෙයි කියලා හිතන එක ඇතුලේ තමයි අහු වුණාට පස්සේ ඇති වෙන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් අපි ඇත්තටම අපේ ඔළුවට එන්නේ නැහැ. අපි හිතන්නේ නැහැ. ඒ ඇති කරන අපිත් සමග කරන සාකච්ඡාවේදී අපි හිතන්නේ නැහැ. අහු වුණාට පස්සේ ඇති වෙන්න පුළුවන් ප්‍රතිවිපාක මොකක්ද කියන එක ගැන අපි හිතන්නේ. මොකද අපි හිතනවා අපිට අහුවෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන් වෙයි කියලා.
ඒ කියන්නේ අපිට බීලා පොලිසියට අහු නොවි ගෙදර යන්න පුළුවන් වෙයි. ඩ්‍රයිව් කරගෙන යන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඒතර අපි යන අතරේදී පොලිසියට අහු වුණොත්, අපි යන අතරේදී ඇක්සිඩන්ට් එකක් සිද්ධ වුණොත් අන්න ඇති වෙන ප්‍රතිවිපාක ගැන අපි හිතන්නේ. හිතන්න අපි බීමතින් යනවා. ඇක්සිඩන්ට් එකක් වෙනවා අපි බීමතින් ඉන්නේ. ඒ නිසා බයට අපි පලා යනවා. වැරදි කීපයයි දැන්. කෙනෙක්ව යට කරනවා. කවුරුත් නැහැ කියලා හිතනවා වටපිටාවේ. අපිට අක් ගාලා ඔව් මම බීමතින් ඉන්නේ දැන් මේක අහු වුණොත් ලොකු ලෙඩක් ඉන්න මම අරන් යනවා. මම පලා යනවා එතනින්. අහුවෙයි කියලා අහුවෙන්නේ නැති කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දැන් උදාහරණයක් විදිහට ඉතාමත්ම කීර්තිමත් යම් බොහොම ජනප්‍රිය පුද්ගලයෙක් කියලා හිතන්න අපි හිතමු. ඔහුට විශාල අරමුණක් තියෙනවා. ඔහුට කවදා හරි ලංකාවේ රටේ නායකයා වෙන්න කියලා අරමුණක් තියෙනවා. අපි හිතමු. ඒ ගමනට එයා අවශ්‍ය කරන සියලු දේ සකසගෙන ඉදිරියට යනවා. ඒ අතර වාරේ යාට හිතෙන්න පුළුවන් මට අපි මිනිස්සු විදිහට අපිට හිතෙන්න පුළුවන් අපිට පෙම්වතියෝ ඉන්න පුළුවන්. නමුත් අපි ගොඩනගාගෙන ඉන්න ප්‍රතිරූපය ඇතුලේ අපිට මේ වගේ අනියම් සම්බන්ධයක් ප්‍රශ්නයක්. අපි හිතනවා අහුවෙන්නේ නැති වෙන්න අපි හිතනවා මේ සම්බන්ධතාව පවත්වාගෙන යන එක අපිට අහුවෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන් කියලා. එහෙම යන අතරේදී අපි හිතනවා දැන් මෙහෙම අහුවෙන්නේ නැති වෙන්න අපි ගොඩ කාලයක් කරනවා. නමුත් එක මොහොතකදී මොකද්ද වෙන්නේ? කිසි දෙයක් ප්‍රශ්නයක් වෙන්නේ අපි මේ යන වාහනේ යම්කිසි අනතුරකට ලක් වෙනවා. දැන් අපිට ප්‍රශ්නේ මේ අනතුරු ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ අපේ වාහනය ඇතුලේ සංගවන්න දෙයක් තියෙනවා. වාහනය ඇතුලේ සංගවන්න දෙයක් තියෙනවා. ඒ නිසා අපි පලා යනවා. ප්‍රශ්න දෙකයි. ඊට පස්සේ මේ ප්‍රශ්නේ ඇතුලේ සමහර වෙලාවට අපි අර ගොඩනගා ගන්න හිතපු අපි අවුරුදු 30ක් අවුරුදු 50ක් තිස්සේ අපි තරුණ වයසේ ඉඳන් විශාල කැපකිරීමක් කරලා ගොඩනගාගෙන ආපු පෞරුෂය සහ අපි බලාපොරොත්තු වෙන අපි මේ අත්දිග මානෙටම ආපු අපේ ඉලක්කය මේ කොහෙවත් නැති බාධකයක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ අපි හිතනවා මම මේ රටේ නායකයා වෙන්න හිතාගෙන තමයි ඉන්නේ. සියලු පසුබිම නිර්මාණය කරමින් ඉදිරියට ඔහු යමින් එනවා. එන අතරේදී අපි මේ අහුවෙන්නේ නැති වෙන දෙයක් කරන්න ගිහිල්ලා අහුවෙන්නේ නැති වෙයි කියලා හිතන දෙයක් කරන්න ගිහිල්ලා අපිට අනවශ්‍ය බාධකයක් අපි නිර්මාණය කරගන්න. ඉතින් අපේ ජීවිතය ඇතුලේ මම හැම වෙලාවෙම හිතනවා මේ අපිට අහුවෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම හිතන්නේ ඔබටත් මම මේ හිතන්න දෙයක් මේක හිතනවා නම් අපි ඇතුලේ සාකච්ඡා කරලා බලනවා නම් හිතන්න ඔබ හිතන්න ඔබ මෝටර් සයිකලයක් පදිනවා නම් ඔබට ගෙදර ඉඳලා ළඟ අසල තියෙන කඩේට යන්න ඕන වෙනවා නම් ඔබ හිතන්නේ නැද්ද ඔබ හෙල්මට් එකක් නැතුව යනවා පොලිසියෙන් නැති වෙයි කියලා හිතන. හෙල්මට් එකක් නැතුව ඔබ යනවා පොලිසියෙන් මේ ගමේ කොහෙද පොලිසියෙන් කියලා හිතන. හැබැයි ඒ අතරේ ඔබ පොලිසියට අහු නොවෙන්න පුළුවන්. නමුත් ඔබ අනතුරකට ලක් වෙලා ඔළුව බිම වැදිලි ඉවර වෙලා ඔබ විශාල සදාකාලික ආබාධයකට ලක් වෙන්න පුළුවන්. ඒ වගේ අපි හිතනවා අපිට අර අපි ඇතුළෙම අපි තීරණයක් ගන්නවා අපිට අහුවෙන්නේ නැති වෙන දේවල් කරන්න පුළුවන් මේ කියලා. නමුත් අපි කොයිලාකවත් වැරදි කරන කෙනෙක් ඒ මොහොතේ හිතන්නේ නැහැ උනාට පස්සේ ඇති වෙන ප්‍රතිවිපාක මොකද්ද. ඉතින් මම ඒ කාරණේ කියලා අපි ඊළඟට කතා කරන තව නඩු වර්ගයක් මම කියවන එකක් තමයි මේ අපරාධයක් වැරද්දක් සිද්ධ වුණාම වෙන දේ. අනිත් එක තමයි මේ අපි අයිතිවාසිකම් අපේ දින අයිතිවාසිකම් තහවුරු කරගන්න අපි නඩු කියනවා. උදාහරණයකට අයිතිවාසිකම් කියන්නේ අපේ ඉඩම. අල්ලපු ගෙදර මිනිස්සයා අඟල් 6ක් ඇල්ලුවා. ගැහුවා වැට මේ පැත්තට අඟල් 6ක්. එහෙම නැත්නම් අපේ මට තියෙන රැක්සාවේ තියෙන ප්‍රොමෝෂන් එක. මම රජයේ සේවයේ ඉන්නේ. මට එන්න තියෙන උසස් වීම නැති වුණා. ඒ වගේ අපිට තියෙන අයිතිවාසිකම් තහවුරු කර ගැනීම සඳහා අපි නඩු කියනවා. ඇත්තටම දැන් අපි මේ වගේ අයිතිවාසිකමක් තහවුරු කරගන්න සඳහා අපි නීතිමය වශයෙන් යද්දී අපි දන්නවා ඔක දැන් ඔය ආර්ථික විද්‍යාවෙත් කියනවා අර ආවස්තික පිරිවැයක් කියලා. ඒ කියන්නේ හැම වෙලාවකම opportunity cost එකක් තියෙනවා. ඒ කියන්නේ අපි එක දෙයක් තෝරාගනිද්දී අපිට තව දෙයක් අහිමි වෙනවා. හැම තේරීමක් ඇතුළේම අහිමි වීමක් තියෙනවා. අපි ඉතාමත්ම මිලාදික අපි හොඳ වර්ගයේ සුවඳ විලවුන් විශේෂයක් අපි මිලදී ගන්නවා නම් අපිට එතන අහිමි වීමක් වෙන අපේ මුදල් ප්‍රමාණයක් යනවා. එතකොට අපි හැම මොහොතකම මේ වගේ ආර්ථික තීරණයක් ගන්නකොට අපි හැම වෙලාවකම හිතනවා අපිට මේක අපිට මේ යන පිරිවැයත් එක්ක අපිට මේකේ රැඳෙන ප්‍රතිලාභයත් එක්ක අපිට මේ කිරලා මැන බැලීමක් කරන්න වෙනවා. يعني මේක මේ බැලන්ස් කරන්න වෙනවා අපිට. ඒ අනුව අපිට අවශ්‍යද වැදගත්ද කියලා හිතන්න වෙනවා.
දැන් නඩු කියන එක සම්බන්ධයෙන් උනත් මේ වගේ නීතිමය ප්‍රශ්නවලදී එක්ක අපි දැන් සමාන උසාවි හරහා හෝ මේ වගේ ප්‍රශ්නයක් මත එල්ලි යන එක සම්බන්ධයෙන් ඇත්තටම අපිට ඒ වගේ තුලනාත්මකව බලන්න වෙනවා. මේක ගැන අපිට මේ කිරලා බලන්න වෙනවා. මේක මත එල්ලිලා යන එක ඇතුලේ ප්‍රයෝජනයක් තියනවාද? එහෙම නැත්නම් අපිට මේක අත්හැරීම තුල මීට වඩා එහා ප්‍රයෝජනයක් තියනවාද? ඇත්තටම මම හැම වෙලාවෙම හිතන දෙයක් තමයි මේ අත්හැරීම ඇතුලේ ලොකු ධනාත්මක පැත්තටත් අත්හරින්න පුළුවන් කියලා. අපි නොපසුබට අත් නොහල උත්සාහ කරනවා අපිට ලබා ගන්න තියෙන ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් අත් නොහල උත්සාහ කරනවා වගේම මම හිතනවා මේ ධනාත්මක ශක්තියක් තියනවා කියලා ධනාත්මක පැත්තක් තියනවා කියලා අත්හරින එක ඇතුළේ. අපිට සමහර දේවල් අත්හරින්න පුළුවන්. අත්හැරියොත් ඒක අපි බලන්න ඕන අත්හැරලා එතනින් එහාට අපිට පිම්මක් ගන්න පුළුවන්ද කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි ඉන්නවා අහල පහල අයත් එක්ක අපි මායිමට අපි හැප්පෙනවා. නඩු කියා ගන්නවා මේ සම්බන්ධයෙන් අපි විශාල වශයෙන් ගැටෙනවා. ඒ ගැටීම ඇතුලේ අපිට ඇති වෙන අපි බලමු අපේ කොස්ට් එක අපිට තියෙන පිරිවැය මූලිකව ගත්තොත් අපිට උසාවියට යන්න ගියාම අපි වගේ නීතිඥවරුන්ගේ ජීවිකාව පවත්වාගෙන යන්න ඒ දරු පවුල් නඩත්තු කරන්න ඔබට ගෙවන්න සිද්ධ වෙනවා. යම් ප්‍රමාණයක ගෙවීමක් කරන්න වෙනවා. එතකොට නඩුවකට යන වියදමක් තියෙනවා. ඒක සාපේක්ෂව විශාල වියදමක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් අපේ වෙලාව අපිට උසාවියේ නඩුවකට යන්න වෙනවා. නඩුවකට යද්දී අපිට විශාල වෙලාවක් කැප වෙනවා. ඒ කියන්නේ අපිට යම්කිසි අපිට කාලයට මිලක් දෙන්න පුළුවන් නම් ඒ කාලය තමයි වැඩිම මිල දෙන්නේ. එතකොට ඒ අපේ විශාල කාලයක් යනවා. හරි ඒකත් අපි පැත්තකින් දීමු අපි දැන් මාස දෙකකට සැරයක් හෝ අපිට උසාවිය යන්න සිද්ධ වෙනවා. ඊළඟට අපි ගත්තොත් අපේ මානසික සහනේ අපි දැන් නඩුවක් එක්ක අවුරුදු දැන් නඩුවක් නම් විශාල කාලයක් යද්දී අපිට මේ නඩුව මත ජීවත් වෙන්න නඩුවත් එක්ක ජීවත් වෙන්න. ඉතින් අපි බලමු ප්‍රශ්නයක් එක්ක ජීවත් වෙද්දී ඒක හරි අමාරුයි. ප්‍රශ්නයක් එක්ක ජීවත් වෙනකොට හරිම අමාරුයි. ප්‍රශ්නයක් එක්ක ජීවත් වෙන්න ගියාම අපේ අනික් හැම දෙයකටම බලපාන. ඒ කියන්නේ අපේ පවුලේ සමගිය, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ හැම දෙයකටම බලපාන. එතකොට අපිට මේ තියෙන කොස්ට් එකක් තියෙනවා අපිට ඇත්තටම. ලොකු විශාල කොස්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ නඩුවට යන වියදමට එහා ගිහපු කොස්ට් එකක් තියෙනවා. එතකොට අපි මං හිතන්නේ මේ සම්බන්ධයෙන් උපදේශන කරන්න පුළුවන් ශේෂ්ත්‍රයක් ලංකාවේ බිහි වුණත් හොඳයි කියලා. මිනිස්සුන්ට මේ ප්‍රශ්නේ තමන්ගේ තියෙන ඇත්ත ප්‍රශ්නේ අරන් ආවම ඒ ගැන පොඩි අපි කියන්නේ මේ ඉවැලුවේෂන් එකක්. ඒ කියන්නේ යම්කිසි මේකේ හොඳ නරක ලාභාලාභ පිළිබඳ තක්සේරු කරලා ඉවර වෙලා ඒ මත තීරණයක් ගන්න. ඒ කියන්නේ ඔබ අපි අල්ලපු ගෙදර මිනිස්සයාට එක්ක මේක මම අතාරින්නේ නැහැ, මම පරාද වෙන්නේ නැහැ. එහෙම කියලා අපි නඩු කියාගෙන යන එක ඇතුලේ නඩුවක් කියනවද? දිගට හැපි ඉස්සරහට යනවද? ඒ යෑම තුල ලැබෙන ප්‍රතිලාභය අපි හිතමු අපිට ඉඩම් මේ කොළමින් පර්චේස් 6ක් නැති වෙනවා. ඔව් විශාල මුදල වටිනාකම. අපි ඒ වගේම අපි හිතනවා අපේ මේ ආබේ ගෙදර තියෙන අපේ පර්චේස් දශම ගාණක් අහිමි වෙනවා අපිට. අපි දැන් මේක ඇතුලේ මේ අපිට තියෙන අපිට අහිමි වෙන්න යන දේ කියන්නේ අපි නඩු කියලා ලබා ගන්න පුළුවන් තහවුරු කර ගන්න ඕන අයිතිවාසිකම සහ ඒකට යන කොස්ට් එක ඒකට යන පිරිවැය අතර අපි ඉවැලුවේෂන් එකක් අපි මේ දෙකට අරගෙන දෙපැත්තට අරගෙන තරාදියක දාලා කිරලා බලන්න වෙනවා අපිට ප්‍රතිලාභය තියෙන්නේ කොයි පැත්තද කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපිට ඒ වගේ මේ දිගින් දිගට යන නඩුවක් ඇතුලේ විශාල මානසික පීඩාවක් ඇති වෙනවා. ඒ මානසික පීඩාවෙන් හින්දා අපේ පවුල් සමගිය නැති වෙනවා. අපේ පවුලේ දියුණුව සම්පූර්ණ නැති වෙනවා. ළමයින්ගේ ආකල්ප, ළමයින්ගේ ඉදිරි අනාගතය, ගෙදර හැමතිස්සෙම බොහොම ඍණාත්මක විදිහේ දෙයක් තමයි ශක්තියින් තමයි උහුමාරු වෙන්නේ. අපි ද්වේෂයෙන් ඉන්නේ, අපි එළියට බහිනකොට අල්ලපු ගෙදර මනුස්සයෙක් දැක්කත් අපිට කේන්ති. අපි බොහොම ඍණාත්මක පරිසරයක් ඇතුළේ ඉන්නේ. එහෙම නැත්නම් අපි කිරලා මනලා බලන්න පුළුවන් ඒ අපි ඉන්න ඉඩමේ ස්වභාවය, ඉන්න තැන ඒ එක්ක බලලා අපිට පුළුවන් මේක අත්හැරියොත් අපිට මීට වඩා ඉදිරියක් යන උදාහරණයක් විදිහට අපිට අනිත් මිනිස්සුන්ව හදන්න බෑ. නමුත් අපිට පුළුවන් අපි හිතනවා නම් ඒ මොහොතේ කියන්නේ අපිට තියෙන අපිට ඒක මේ පිළිබඳ යම්කිසි අගය කිරීමක් අපි මේ ප්‍රතිලාභ සහ පාඩුව සම්බන්ධයෙන් හරි තක්සේරුවක් බොහොම විෂයානුබද්ධව ඒ කියන්නේ පුද්ගලිකව ගන්න නැතුව අපිට ඒක අපිට ඕනනම් ඒ සම්බන්ධ වෘත්තිකයෙක් ඉස්සරහට ගිහිල්ලා හරි
මේ පිළිබඳ මේ හොඳ නරක ලාභ දෙක පිළිබඳ යම් කිසි තක්සේරුවක් කරන්න පුළුවන් නම් ඒ තක්සේරු කළා වඩාත්ම හොඳ ආර්ථිකමය සහ වඩාත්ම හොඳ තීරණය ගන්න. වඩාත්ම අපිට දියුණුව ඉදිරි සාර්ථකත්වයක් ඇති වෙන ක්‍රම. සමහරලාට අපිට මේ හැපි ඉන්න ඉඩමකින් එතනින් අපි එළියට ඇවිල්ලා වෙන තැනක අපි ජීවත් වීම තුල අපිට සමහර වෙලාවට ඊට වඩා ඉස්සරහට යනවා. අපේ ළමයි යන්න හිටියේ ලංකාවේ සාමාන්‍ය උසස් පෙළින් අධ්‍යාපනය ඉවර කරන්න නම් හිටියේ ළමයිව ඒ යම් මොනවා හරි ශාස්ත්‍රයක් තුල ඔහු කාර්මිකයෙක් වෙන්න පුළුවන් ඔහු මේ ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබන කෙනෙක් වෙනවා ඒ ශාස්ත්‍රයේ ඉහළටම යන්න පුළුවන්. ඒක මං හිතන්නේ විශාල ආයෝජනයක්. ඒක ඒ ආයෝජනය ඒක සමහර වෙලාවට ඔබට පමණක් නෙමෙයි ඔබගේ පවුලේ අයට පමණක් නෙමෙයි ඔබේ රටට පමණක් නෙමෙයි ඔබේ මුළු ලෝකෙටම වටින සම්පතක් නිර්මාණය කරනවා වෙන්න පුළුවන්. ඔබ ළමයින්ට අවශ්‍ය කරන විදිහේ හොඳ මානසිකත්වයක් පවත්වාගෙන යන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරලා ඔවුන්ව නිසි විදියට මඟ පෙන්වන්න තරම් ඔබේ ඔළුව නිදහසේ තබාගෙන ඔබ එහෙම මිනිසෙක් ළමයෙක්ව නිර්මාණය කරොත් දරුවෙක් නිර්මාණය කරලා සමාජයට දාන්න පුළුවන්. සමහරලාට ඒ දරුවා මුළු ලෝකයක් වෙනස් කරනවා වෙන්න පුළුවන්. එතකොට අපිට සමහර දේවල් වලට එල්ලි යන එක ඇතුලේ එහෙනම් අපිට අත්හරින්න සමහර දේවල් අත්හරින්න පුළුවන්. අත්හරින්න බැරි දේවල් වලින් අපි ෆයිට් කරන්න. එතකොට අපිට තීරණයක් ගන්න වෙනවා මේ පිළිබඳ යම් කිසි විෂයානුබද්ධ තීරණයක්. අපි අත්හරින්නේ මොනවද? අපි අල්ලාගන්නේ මොනවද කියන එක සම්බන්ධයි. එතකොට ඒ ගැන සමහර දේවල් තියෙනවා අපි මිනිස්සු අතර තියෙන මම පරාද වෙන්නේ. මම අල්ලපු ගෙදර මිනිහට මේ මිනිහට සෙකන්ඩ් වෙන්නේ. එහෙම කියලා හිතලා අපි සමහර ප්‍රශ්න උඩ එල්ලි යනවා. නැත්නම් මට මේ මිනිහට පාඩමක් උගන්වන්න ඕනේ. මම මේ මිනිහා පාඩමක් උගන්වනවා. මට කොච්චර වේදන් ගියත් කමන්නේ මට මොන වුණත් තමයි පාඩමක් උගන්වන්න. අපි යන්නේ එහෙම හිතලා මිනිස්සු සමහර ප්‍රශ්න වලට එනවා. ඉතින් අපි ඉස්සරහට එන මිනිස්සු එහෙම හිතනවා. අපි මේ බෞද්ධ විශාල බෞද්ධ ප්‍රමාණයක් ඉන්න රටක අපි අතර සමහර 10ක් 15ක් මිනිස්සු පලි ගන්නවා. මරාගෙන මැරෙනවා කියලා හිතාගෙන එනවා. ඒ කියන්නේ ඒ වගේ ද්වේෂයක් වෛරයක් එක්ක අපි ජීවත් වෙනවා. ඉතින් මට හිතා ගන්න බැරි අපි ඒ වෙලාවට කල්පනා කරන්නේ කොහොමද අපේ අනිත් දේවල් කරන්නේ? අපි කොහොමද ළමයෙකුට පාඩමක් කියලා දෙන්නේ? අපි කොහොමද ළමයෙක් දිහා බලන් ඉඳලා මේ ළමයා චිත්‍රවලටද මේ ළමයා සංගීතෙටද මේ ළමයා පොත්පත් ලියන්න කියවන්නද කැමති කියලා ළමයෙක් අපි හඳුනගන්නේ කොහොමද? අපි ඇතුලේ මහා කුණු කන්දල් ගොඩක් අපි පුරවගෙන ඉන්නේ. ඉතින් අපිට සමහර දේවල් තියෙනවා. ඒ කියන්නේ අපිට අත්හරින්න අවශ්‍ය දේ අපි අත්හරින්න. අත්හරින්නේ මොනවද අල්ලගන්නේ මොනවද කියන එක සම්බන්ධයෙන් ඇත්තටම අපි ඒක බොහොම විෂයානුබද්ධව අපිට ඒකේ තියෙන අපේ පුද්ගලික පැත්ත ඒ කියන්නේ අපේ හැඟීම් පැත්තකින් තියලා අපිට තීරණයක් ගන්න වෙනවා අපිට වටින්නේ මොකද්ද කියලා. දැන් උදාහරණයක් විදිහට අපි මහා ගම් අතරකට ගහගෙන යනවා නම් අපි අල්ලගන්නේ අපේ ළමයා අල්ලගන්නවා මිසක් අපේ සල්ලි අපි අල්ලගන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපිට අර ඒ මොහොතට අල්ලගන්නේ මොනවද අත්හරින්නේ මොනවද කියන එක ගැන අපිට අපේ ඇතුළේම අපිට අවබෝධයක් තියෙනවා මොනවද ඒ කියන්නේ අපිට විශාල අනතුරක් එන්න આવොත් අපේ ගේ කඩන් වැටෙන්න යනවා නම් අපි ගේ අල්ලගෙන ඉන්නේ අපි දරුවත් තරම් එළියට බහන. ඒක අපි හැමෝම දන්නවා. ඒක අපි හැමෝම කරනවා. හැබැයි අපිත් මේ සමහර ප්‍රශ්නවලදී අපි මුහුණ දෙද්දී අපිට සමහර දේවල් අපි පුංචි දේවල් කියන්නේ නොවටිනා දේවල් අත්හරින්න බැරුව අපි නොවටිනා දේවල් අල්ලාගෙන ඉඳීම තුළ වටිනා දේවල් අපිට අත්හැරෙනවා. එහෙනම් මම හැමතිස්සෙම හිතනවා සමහර දේවල් අපිට අත්හරින්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට සමහර ලාවට රාජ්‍ය සේවය වගේ විශ්‍රාම ගිහිල්ලත් අවුරුදු 10ක් වෙලත් තමන් රැකියාව ඇතුළේදී ලැබෙන්න ඕන ප්‍රොමෝෂන් එකක් උසස් වීමක් තමන්ට ලැබුණ නැහැ කියලා ඒ මත හැපි යනවා. ඔබ විශ්වාස කරන්නේ. එහෙම 105ක් විතර රාජ්‍ය සේවකයෝ එහෙම හැපි යන අය ඉන්නේ. කියන්නේ මේ පෙන්ෂන් එක අරගෙන ඒ මුදලෙන් වියදම් කරගෙන කොළඹ ඇවිල්ලා නීතිඥවරුන්ට ගෙවාගෙන මේ යනවා. එතකොට අපි දැන් ගත්තොත් අපිට අවුරුදු 70ක් වෙද්දී අවුරුදු 60න් විශ්‍රාම ගිහිල්ලා අපිට ඇත්තටම අපිට අසාධාරණයක් සිද්ධ වුණා. අපිට කිරලා මැනලා බලන්න බැරියයි අපි මේ වෙලාවේ අපි මේ මත හැප්පෙනවද? එහෙම නැත්නම් අපිට මේ වෙලාව අපේ මේ ශක්තිය ඊට වඩා බොහොම ධනාත්මක විදිහට වෙන ප්‍රයෝජනවත් විදිහට යොදවන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඇත්තටම අත්හැරීම අත්හරින්න. ඒ කියන්නේ අපිට නොවටිනා දේවල් අත්හරින්න පුළුවන්ද කියන එක. පුළුවන්. ඒක භාවිතයක් විදියට ඒක පුහුණු කරන්න පුළුවන්. අත්හැරීම පුහුණු කරන්න පුළුවන් නම් සමහර දේවල් අපිට අත්හරින්න පුළුවන් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි ප්‍රායෝගික පොදු ප්‍රශ්නයක් ගමු. දැන් ගොඩක් අවස්ථාවලදී අපි හැමෝටම මුහුණ දෙන්න වෙනවා. අපි ගෙදර ගිහිල්ලා අපි එක දරුවෙක්ට සිද්ධ වෙනවා සමහර ලාවට තමන්ගේ මහා ගෙදර
දෙමාපියන් එක්ක ජීවත් වෙන්න. ඔබ උත්සාහ කරනවා දෙමාපියන් එක්ක ජීවත් වෙන්න. නමුත් ගොඩක් දුරට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ තමන්ගේ අම්මා තාත්තා නැන්දම්ම මාමණ්ඩි සහ ලේලිය අතර ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඔබ උත්සාහ කරනවා මේක කළමනාකරණය කරන්න පුළුවන්ද කියලා බැරි වෙනවා. දැන් ඔබ සමහර වෙලාවට මේ ගෙදර ඔබේ වියදමින් ඔබ වැඩි දියුණු කරලා තියෙනවා වෙන්න පුළුවන්. එඳ ඔබට අත්හරින්න බැරි විදිහේ යම්කිසි පාඩුවක් සිද්ධ වෙනවා අපි මේක අත්හරින්න. නමුත් අපි මේ නිසා සමහර වෙලාවට මේ ප්‍රශ්න උඩ අපිට මේකට తాවකාලික විසඳුමක් විදිහට ඒ අවස්ථාව හැටියට අපිට විසඳුමක් ගන්න පුළුවන්. සමහර වෙලාවට එතනින්ම හෝ අපිට කෙටි කාලයකට වෙනම ඉන්න පුළුවන් විදිහට හදා ගන්නවා. එම කොහොම හරි මේ ප්‍රශ්නේ කළමනාකරණය කරන්න උත්සාහ ගන්නවා කොහොම හරි අම්මලා තාත්තලාත් ඉන්න ගම. නමුත් අපි සමහර දේවල් එහෙම උත්සාහ කරන්නේ නැහැ. අපි හිතනවා අපි මේක මේ වෙලාවේ අත්හරියොත් අපිට මේක නැති වෙනවා. අපි කරපු වියදම නැති වෙනවා. නමුත් අපි මේ ප්‍රශ්නයක් ඇතුලේ අපි දිගින් දිගට ප්‍රශ්නයක් ඇතුලේ ජීවත් වෙන්න උත්සාහ කිරීම තුළ අපිට විශාල හානියක් ළමයින්ගේ මනෝ සමාජීය වර්ධනය, ළමයින්ගේ අධ්‍යාපන කටයුතු, ඔවුන්ට ඇඟ ඇතුලට ඔළුවට යන බොහොම නිෂේධනාත්මක ඍණ විදී ආකල්ප, ඔවුන්ගේ ආකල්ප මේ පැත්ත, ඔවුන්ගේ පෞරුෂය සම්පූර්ණයෙන්ම බිඳ වෙනවා. ඔවුන්ට සමහර ලාවට ඔබට වෙලාවක් නැති වෙනවා. ඔබ අනවශ්‍ය දේවල් ඔබට අත්හරින්න බැරි වීම තුළ ඔබ කල්පනා කරලා බලන්න අපිට අපේ දරුවට සමහර ලාවට අහසේ තියෙන හඳ පෙන්වන්න බැරි වෙනවා. අපිම කල්පනා කරලා බලුවොත් අපි කොච්චර කාලෙකින් අපි එළියට බහලා හඳ බලලා නැද්ද? අපි කොච්චර කාලෙකින් එළියට බහලා ඉවරලා තරුවක් දිහා බලලා නැද්ද? අපි කොච්චර කාලෙකින් කලාමැදිරියක් දැකලා නැද්ද? අපිම හිතලා බැලුවොත්. ඒ කියන්නේ අපිට සමහර අපේ දරුවෙකුට අපිට එහෙම ඒ කියන්නේ ඒ තියෙන වෙලාව සමහර වෙලාවට අපි නොවටිනා දේවල් වෙනුවෙන් අපි අල්ලාගෙන ඉඳීම තුළ අපිට බැරි වෙනවා. ඉතින් මම හිතන හැම වෙලාවකම විශේෂයෙන් නීතිය ඉස්සරහට යද්දී අයිතිවාසිකම් තහවුරු කරගන්න. අපිට යම්කිසි ඇගීමක් කරන්න වෙනවා. අපි මේකෙන් ලබා ගන්නා ප්‍රතිලාභ සහ මේකට අපිට යන පිරිවැය සම්බන්ධ. පිරිවැය කියන්නේ යන මුදල නෙවෙයි. මුදල විතරක් නෙවෙයි. මේ මුදල ඇත්තටම ගත්තොත් ඒ ඇත්ත පිරිවැයෙන් 5%ක්වත් නෑ යන මුදල. ඇත්ත පිරිවැය ඊට වඩා වැඩි. යන කාලේ අපි මේක ඔළුවේ තියාගෙන ඒ වෙනුවෙන් අපි ඒක තුල අපේ ජීවිතේට ඒකෙන් බලපාන එක අපි මේක නඩුවක් ඔළුවේ තියාගෙන ඒ වෙනුවෙන් යමින් එමින් මේ අපේ කාලය මිඩංගු කරමින් අපේ ජීවිතේ අපිට වෙන දෙයකට යොදවන්න පුළුවන් දෙයක් අපිට නැති අපි නාස්ති කරගන්න. එතකොට හැබැයි අපිට අවශ්‍ය දේ කියන්නේ අපිට මේ අපි අල්ලාගත යුතු ඔබ අත් නොහලිය යුතුයි කියන අල්ලාගත යුතුයි කියන අපේ මේ ඉන්ට්‍රස්ට් එක මේ අභිලාෂය ඉතාමත්ම වටිනවා නම් අපි කැප කරන දේවල් වලට වඩා අපි අනිවාර්යෙන් ඒක ආයෙ වෙනුවෙන් සටන් කළ යුතුයි. නමුත් අපේ ජීවිතවල අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි යන්නේ වගේ අත් නොහල යුතු දේවල් මොනවද අත්හල යුතු දේවල් මොනවද කියන එක සම්බන්ධයෙන් අපිට අධ්‍යයනයක් නැහැ. අපි අපෙන් ගිලිහි යන සියලු දේවල් අල්ලාගෙන සිටීම සඳහා අපි ෆයිට් කරනවා. අපෙන් ගිලිහි යන පුංචි දෙයක් පවා අල්ලා ගැනීම සඳහා අපි සටන් කරනවා. නමුත් සමහර දේවල් අපිට අත්හැරීම තුළ අපිට ඊට වඩා ඉස්සරහට ජීවිතේ ඉස්සරහා පිම්මක් පනින්න පුළුවන් කියලා මම හැම වෙලාවෙම හිතනවා. ඒ කියන්නේ අපිට හැම වෙලාවකදීම මේ තීරණය ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මම ඒකයි කිව්වේ නීතියට පෙර කියලා අපි. මේ මාතෘකාව මම යෙදුවෙත් ඒකයි. ආ නීතියට පෙර කියන්නේ අපිට මේට පෙර අපි නීතියේ ඉස්සරහට යන්න පෙර අපිට අපි තුල සංවාදයක් කරන්න පුළුවන් කියලා මම හැම වෙලාවෙම හිතනවා. අපිට ඒ විදිහේ සංවාදයක් කරලා අපිට සමහර ප්‍රශ්න අපිට විසඳ ගන්න පුළුවන්. අපිට අනිත් පාර්ශ්වයත් එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳන්න පුළුවන්. සමහර ලාට අපිට අඩියක් පිටිපස්සට ගන්න පුළුවන්. සමහර ලාට අපේ තියෙන අපි කියන අපේ ඊගෝ එක, අපේ තියෙන අපේ මාන්නේ, අපේ තියෙන අපි ගැන තියෙන අභිමානය සමහර වෙලාවට අපිට ඒ ගැන නොහිතා නම් කිසි ආකාරයකින් අපිට සමහර ලාට අපිට තියෙන විශාල ප්‍රශ්නයක් තමයි කෙනෙක්ට අපිට දෙවෙනි වෙන්න. ඇයි දෙවෙනි වුණාම වෙන්නේ? මං හිතන්නේ අපි හැම වෙලාවෙම අපිට වඩාත්ම මානසික සතුටක් අපිට වැඩියෙන්ම සතුට. ඒ කියන්නේ අපේ ඔළුව වැඩිපුරම රිලැක්ස් වෙන්නේ මොකද්ද? අපිට ඔප්ෂන්ස් කිහිපයක් තියෙනවනේ. අපිට විකල්ප කිහිපයක් අපි ඉස්සරහ තියෙනවා. අපි ගාව ප්‍රශ්නයක් තියෙනවා. අපිට විකල්ප කිහිපයක් තියෙනවා. ඒ විකල්ප කිහිපයෙන් අපිට තීරණයක් ගන්න වෙන මම නම් හිතන්නේ හොඳම දේ තමයි අපිව වඩාත්ම සැනසීමටපත් කරන්නේ මොකද්ද? අන්න ඒ දේ කරන්න. අපිට සැනසීමටපත් වෙන විකල්පය අපිට තෝරගන්න වෙනවා. අපිව සනසන්න පුළුවන් මොකද්ද කියලා. එතකොට අපි හැම වෙලාවෙම මං හිතන දෙයක් තමයි මම හිතනවා. මගේ තියෙන අත්දැකීම් වල මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න.
ඇත්ත අපි නවකතාවල තියෙන දේවල් නෙවෙයි පොතේ කවුරුවත් පරිකල්පනය කරපුවා නෙවෙයි මිනිස්සුන්ගේ ඇත්ත ජීවිතයේ ඇත්ත ප්‍රශ්න අපි ගාවට එන්නේ. එතකොට ඒ ප්‍රශ්න දිහා බැලුවාම ඇතුළ දිහා බැලුවාම අපිට හිතෙනවා ඇයි මීට කලින් ස්ටේජ් එකක් මීට කලින් අදියරක් තියනවා නේද මිනිස්සුන්ට හිතන්න. හිතලා මේ විකල්ප අතරින් එකක් තෝරන්න අවස්ථාවක් එනවා නේද? දැන් උදාහරණයක් විදිහට මේ දැනට ටික කාලයකට කලින් මට කතා කරා මේ අවුරුදු 60කට ආසන්න වෙච්ච මේ යුවලකගෙන් මේ සැමියාගේ පාර්ශවයෙන් කතා කරා මේ බිරිඳගෙන් දික්කසාද වෙන්න ඕනේ. විවාහයෙන් දරුවනුත් නැහැ. ඉතින් එහුගේ චෝදනාව උනේ මේ ඔහුගේ මේ බිරිඳට වෙනත් සම්බන්ධයක් තියෙනවා. එහෙම කියලා ඔහුට සලකන්නේ නැහැ. ඒ නිසා මොහුගේ මොකද දේපලක් තියෙනවා, නිවසක් තියෙනවා. ඒ නිසා මොහුගේ මේක මේ බිරිඳ අයිති කරගන්න පුළුවන් මේ නැති වුනහම මේ මට මොනවා හරි කරදරයක් වුණත් කරන්න පුළුවන්. එහෙම කියලා ඔහු ආවහම ඉතින් මම ඒ අවස්ථාවේ ඔහුගේ ඇත්තටම ඔහුගේ සහෝදරයා මට ඒක කතා කරේ. සහෝදරයාටත් එතකොට අවුරුදු 65ක් 70ක් වුණා. එතකොට මගේ වයසත් එක්ක දෙගුණයක් විතර වැඩිමල් කෙනෙක්. මම කිව්වා ඉතින් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ වෙලාවේ ඇත්තටම දැන් දික්කසාද වෙලා ඊළඟට කවුද මෙයා දැන් අවුරුදු 60 ගාණක් වෙනවා. දැන් දරුවොත් නැහැ. කවුරු ළඟද එතකොට මෙයා ගැන හොයලා බලන්න. එතකොට කවුද කාත් එකද දෙන්නටම දෙන්න කවුද බලන්න. ඉතින් අපිට බැරිද මේක මීට වඩා වෙනස් විදිහකට මේ දිහා බලන්න බැරිද? කොහොමත් මරුණාට පස්සේ අපි ජීවත් වුණාට පස්සේ දේපල වලට සිද්ධ වෙන දෙයක් ගැන ඇත්තටම ගෙන් ඇති වැඩක් නැහැනේ දේපල සම්බන්ධයෙන්. නමුත් මීට වඩා මේක වෙනස් විදිහකට මේක බලන්න බැරිද කියලා ඔහුව පුළුවන් තරම් අවස්ථා දෙක තුනකදීම කතා කරාම අධෛර්යයටපත් කරා මේ දික්කසාද නඩුවක් පවරණ එකෙන් නතර කළා. ඉතින් ඊට පස්සේ මාස 6කට විතර පස්සේ මට මේ වැඩිමහල් සහෝදරයා කතා කරලා කිව්වා මෙහෙම thank you කියලා. මට මෙහෙම මේ කිව්වට පස්සේ මේ මල්ලි එයාගේ මල්ලි නැවත බලලා දැන් දෙන්න ආපහු හොඳට සමගියෙන් ඉන්නවා. මම ඇත්තටම ඔහුට අවධාරණය කරන්න උත්සාහ කරේ මේ දික්කසාද නඩුවකට කාලයක් යන්න පුළුවන් වියදමක් යන්න පුළුවන්. හැබැයි දික්කසාද වුණාට පස්සේ ඔබ කාත් එක්කද ඉන්නේ? ඔබට කවුද කෑම හදලා දෙන්නේ? කවුද ඔයාව අසනීපයක් වුණොත් පෙනඩෝල් පෙත්තක් හරි දෙන්නේ කියලා. ඉතින් ඒ අනුව ඒක ඒ වෙලාවේ අධෛර්යය දුර්මුඛ කරපු එක අධෛර්යයටපත් කරපු එක අපි කියන්නේ ඒක වැඩ කරනවා කියලා ඒක වැඩ කරලා තිබුණා. ඔවුන්ට දික්කසාද වෙන්න උවමනාවක් තිබ්බේ නැහැ. ඊට පස්සේ නමුත් මම ආපු පළවෙනි වෙලාවෙම මට තව නඩුවක් විදියට බල්ලි වෙරලා මට ඕනනම් තිබ්බ මේක නඩුවක් විදියට උසාවියට ගෙනියන්න. ඒ ගෙනිච්ච නම් ඒක මම විශාල ප්‍රතිවිපාක ඇති වෙනවා. අනිවාර්යෙන් දික්කසාද වෙන්න පුළුවන් වෙයි. නමුත් විශාල ප්‍රතිවිපාක ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට මේ මොහොත ඊට ඒ කියන්නේ අපි මේ නීති ඉස්සරහට යන්නේ අපි සමාජයක නීති ඉස්සරහට අපිට යන්න සිද්ධ වෙන්නේ මේ අයිතිවාසිකම් තහවුරු කරගන්න. නැත්නම් වැරද්දක් සිද්ධ වුණාම ඒ වැරද්දෙන් අපි නිර්දෝෂීභාවය ඔප්පු කරගන්න. ඉතින් මට හිතෙනවා මේ අවස්ථාවට පෙර අවස්ථාවක් තියෙනවා අපිට අපි සමග සංවාදයක් කරන්න අවස්ථාවක්. අන්න ඒ මොහොතේ ඒ සංවාදය බොහොම හරිම තාර්කික විදියට අපිට කරගන්න පුළුවන් නම් අපිත් එක්ක ඒ සංවාදය හරියට කරගන්න පුළුවන් නම් එතන අපිට තීරණයක් අපිත් එක්කම තීරණයක් ගන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට අපේ ජීවිතවල ඒ විශාල වශයෙන් ඇති වෙන ඒ කියන්නේ අපි මේ අපේ ජීවිත මේ හරවනවා මේ වගේ දෙයක් සිද්ධ වුණාම ඒ කියන්නේ අපි බීලා අපිට සාදයකට ගිහිල්ලා ඩ්‍රයිව් නොකර ඉන්න පුළුවන්. අපි හැබැයි ඩ්‍රයිව් කරනවා අහුවෙන්නේ නැති වෙයි කියලා හිතලා. ඒ කියන්නේ අපි ඇතුළත වෙන සංවාදයෙන් අපි තීරණයක් ගන්නවා අපිට මේක අහු නොවි කරන්න පුළුවන් වෙයි. ඒ වගේම අපි දැන් සිවිල් අපේ අයිතිවාසිකමක් තහවුරු කරගන්න අඩු කියද්දි අපිට ඊට පෙර මොහොතේ හිතන්න පුළුවන් අපිට හිතන්න පුළුවන් අවස්ථාවක් එනවා. අපිට තියෙන විකල්ප අතරින් අපිට ලැබෙන ප්‍රතිලාභය සහ අපිට ඇති වෙන පිරිවැය දිහා බලලා ඉවර වෙලා මේ පිළිබඳ යම්කිසි තක්සේරුවක් කරගන්න පුළුවන් අපි මොකද්ද තෝරගන්න විකල්පය කියලා. අපිට අහිමි වෙන අභිලාෂය වැඩි නම් අපිට නඩු කියන්න පුළුවන්. හැබැයි අපි පොඩි දෙයක් වෙනුවෙන් සටන් කිරීම තුළ අපිට විශාල වශයෙන් වෙනත් හානි වෙන අලාභයක් සිද්ධ වෙනවා. අපිට වහාම වඩාත්ම තාර්කික විකල්පය තෝරගන්න පුළුවන්. එතන මම ලැබුණු කාලය ඇතුලේ තමයි අද කතා කරන්න හිතුවේ.